සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පීඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුළු අංග ප්‍රථමයෙන් සිරස්තල. කළු දිලීර රෝගය මෙරට පළමු වරට කොවිඩ් ආසාදිතයින් අතරිනුත් හමු වෙයි. ප්‍රතිජීවක ඖෂධ අනවශ්‍ය ලෙස යොදා ගැනීම COVID-19 මරණවලට හේතුවක් බව සොයාගැනේ. නව මහබැංකු අධිපති ලෙස පත් වූ අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සිය ධූරයේ වැඩභාර ගනී. ශ්‍රී ලාංකීය තරුණයින් දසදහසකට ජපානයේ රැකියා අවස්ථා. ඇමරිකාවේ කොවිඩ් ආසාදිතයින් රෝහල්ගත වීම ඉහළට. මෙරට කොවිඩ් ආසාදිතින් අතරින් කළු දිලීර රෝගීන් වාර්තා වී ඇති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. මේ අතර දෛනික වාර්තා වන කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාවේ යම් අඩුවක් පෙන්නුම් කරන බවයි සෞඛ්‍ය අංශය සඳහන් කළේ. ඊයේ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2475 දෙනෙකු වාර්තා වුණා. ඒ අතරට විදේශයන් සිට පැමිණි පුද්ගලයන් 2 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 4,90,977ක් ලෙසයි. රාජ්‍ය හා පෞද්ගලික දෙයංශයේම රෝගී සත්කාරක ඇඳවල් 39889ක විතර ප්‍රමාණයක් තියෙනවා. මධ්‍යස්ථාන 275ක. එයිනුත් පිරලා තියෙන්නේ 62ක විතර ප්‍රමාණයක්. ඊට අමතරව ඔක්සිජන් මත යැපෙන රෝගීන් අපි ගමු පෞගිය දවස් 10කට 12කට 15කට විතර කලින් ගත්තා. වාර්තා වුණා ලංකාවෙන් 1040ක් 1050කට ආසන්න ප්‍රමාණයක්. නමුත් අද වෙද්දී 675ක විතර ප්‍රමාණයක් තමයි ලංකාව පුරා සිටින්නේ. රට විවෘත කිරීමට අවශ්‍ය කොළෙලි මේකෙන් දැල්වමින් පවතිනවාද? සෞඛ්‍යමය පැත්තෙන් බලපුවාම සංඛ්‍යා ලේඛන පැත්තෙන් කොළෙලිය කරා අපි ළඟා වෙනවා. නමුත් මම තවමත් කියනවා අපිට 100%ක් සෑහීමකටපත් වෙන්න බෑ. ඒ මොකද ඊයටත් 2400 ගණනක් රෝගීන් වාර්තා වෙලා තියෙනවා. අපේ අතීතයේ කවදාකවත් 1000 පන්නල රෝගීන් වාර්තා වුණේ නෑ මේ සිංහල අවුරුද්දට පෙර. අදටත් තාමත් මරණ සංඛ්‍යාව 100 ඉක්මවලා තියෙන්නේ. පියවරෙන් පියවර රටේ සමාජික සහ ආර්ථික කටයුතු සඳහා විවෘත කිරීම කළ යුතු දෙයක්. ඒ විවෘත කළාට පසු සිදුවිය යුතු ආකාරය පිළිබඳව ඒ අංශ විසින් තමන්ගේ වැඩපිළිවෙල මේ වෙනකොට ප්‍රකාශයට පත් කරලා තියෙනවා නම් අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. මොකද ඒක තවමත් මම නම් දකින්නේ නැහැ. මේ අතර ඊයේ තවත් කොවිඩ් ආසාදිත මරණ 136ක් සෞඛ්‍ය අංශ තහවුරු කළා. පෙරේදා සිදු වූ බවට ඊයේ තහවුරු කරනු ලැබූ එම මරණ සංඛ්‍යාව සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වුණේ 11567ක් ලෙසයි. එලෙස මියගිය පුද්ගලයන් අතරට වයස අවුරුදු 30ට අඩු පුද්ගලයන් 2 දෙනෙක්ද ඇතුළත්. වාර්තා වෙච්ච මරණ වලින් 76ක් එන්නත් කදු මාත්‍රාවක්වත් ලබා නොගත්ත පිරිසක් මේ ඉන්නේ. මොකද ඒ 124න් 118ක් විතර ප්‍රමාණයක් එක එන්නත් මාත්‍රාවක් පමණක් ලබාගත් කට්ටිය. ඒතර ඒ කට්ටියට ප්‍රතිශක්තිකරණය හැදෙන කාලෙ මදි තාම. එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන මේ අවාසනාවන්ත ආකාරයට ගොදුරු වෙන්න හේතු වෙච්ච පිරිස ඉන්නේ 106ක විතර ප්‍රමාණයක්. ඔවුන්ට බෝ නොවන රෝග. එක තමයි මේ මිනිස්සු කොවිඩ් රෝගයට ගොදුරු වෙන්නේ. මේ වන විට ඔට්ටමාවඩි ප්‍රදේශයේ සුසාන භූමිය කිරිලද ප්‍රදේශයේ සූඩුපත්තින සේන ජාතික කොවිඩ් භූමදාන මධ්‍යස්ථානය. එහිදී 13 වෙනිදා රාත්‍රියේදී තිබෙන දත්තත් එක්ක ගත්තම 2802ක් භූමදානය සිදු කරලා තියෙනවා. එම ප්‍රදේශයේ තවදුරටත් භූමි භාගයේ ඉඩ ප්‍රස්තාව තියෙන හින්දා අපි තවදුරටත් එතන කටයුතු සිදු කරමින් යනවා. තාමත් විකල්ප සුසාන භූමිය හැටියට අපිට විවිධ ප්‍රදේශවලින් යෝජනාවල් ඇවිල්ලා තියෙනවා. ඒ එක් යෝජනාවක් ආපු ප්‍රදේශයක් තමයි ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය, තවත් යෝජනාවක් ආපු ප්‍රදේශය මඩකලපුර දිස්ත්‍රික්කය, තවත් යෝජනාවක් ආපු ප්‍රදේශය තමයි පුත්තලම් දිස්ත්‍රික්කය. තාක්ෂණික කමිටුව තාමත් ඇගීමකට ලක් කරලා නැහැ ඒ කිසිවක්. ඒ අවශ්‍යතාවයන් මත තමයි ඒවා සිදු කිරීමට අපි තීරණය කරලා තියෙන්නේ. මේ අතර මේ වන විට කොවිඩ් ආසාදිතයින් අතර කළු දිලීර රෝගයේ පැතිරීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ඒ කාල සීමාව තුළ කොවිඩ් රෝගීන් අතර කළු දිලීර රෝගය තිබුණේ නැහැ.
නමුත් මේ වන විට රෝගීන් සුළු පිරිසකට මේ ආකාරයට කළුදිරීර රෝගය හැදිලා තියෙනවා. මේකට ප්‍රධානම හේතුව තමයි රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනකොට විශේෂයෙන්ම දැඩි සත්කාර ඒකකවල සහ අනිකුත් තැන්වල ඒ පරිසරයෙන් මේ රෝගය පුද්ගලයෙකුට වැළඳෙන්න පුළුවන්. වැළඳෙන්නේ ඒ පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණය අවම මට්ටමකට තියෙනකොට. ඒ රෝගීන්ගෙන් රෝගීන්ට බෝ වෙන්න තියෙන ඉඩකඩ ඉතා අඩුයි. මේ අතර දිවයින පුරා සිදුවන කොවිඩ් එන්නත් කරන කටයුතු අද දිනේත් ක්‍රියාත්මකයි. ඒ අනුව වයස අවුරුදු 20ත් 29ත් අතර වන තරුණ පිරිස් සඳහා එන්නත් කරන කටයුතුද අද සිදු වුණා. රටේ ඇස්තමේන්තු කර ජනගහනයෙන් 50% ඉක්මවලා පූර්ණ ප්‍රතිශක්තිකරණය ලබා දීලා තියෙනවා. මේක මම හිතනවා ශ්‍රී ලංකාව වාගේ ආදායම් මට්ටමක තියෙන රටකට ලැබිය හැකි විශාල ජයග්‍රහණයක් කියලා අපි හිතනවා. මේ සඳහා කාලය ශ්‍රමය වැය කර සියලු දෙනාටම ප්‍රණාමය පුද කළ යුතුයි. අපිට එන්නත් ලැබෙන ප්‍රමාණය අපේ පාලනයෙන් තොරව විවිධ හේතුන් මත යම් ආකාරයකට ප්‍රමාද නොවුණා නම් මීටත් වඩා කලින් මේ තත්ත්වය උද්ගත වෙන්න ඉඩ තිබුණා. එන්නත් වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒ වගේම ඒ හේතුවෙන්ම මරණ විශාල වශයෙන් ලංකාවේ මේ වෙද්දී අඩු වෙලා තියෙනවා. ඒ වගේම දැනට අපි ගෙන යන වැඩපිළිවෙල නිසා අසාධ්‍ය සංඛ්‍යාව ශීඝ්‍රයෙන් අඩු වෙමින් තියෙනවා. ඒ සියලු වැඩසටහන් වලට ඔබගේ සහයෝගය ලබා දෙන්න. එන්නත් මධ්‍යස්ථාන වලට ගිහිල්ලා Tamante හිමි එන්නත් මධ්‍යස්ථානෙන් ලබා දෙන එන්නත ලබා ගන්නවා හැර බලපෑම් කරලා ඊටාම මහන්සියෙන් රාජකාරී කරන නිලධාරීන් අපහසුතාවයට පත් කරන්න එපා. මේ අතර දෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය ස්පුට්නික් V එන්නත් මාත්‍රා 1,20,000ක ප්‍රමාණයක් එළඹෙන සඳුදා මෙරටට හිමිවන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලි රඹුක්වැල්ල මහතා පවසනවා. ඒ අනුව එහි පළමු එන්නත් මාත්‍රාව ලැබූ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා මෙම එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීමට නියමිත ඇති අතර එම එන්නතෙහි පළමු මාත්‍රාව ලැබූ සියලු දෙනාද ඒ ඔස්සේ පූර්ණ එන්නත් කරණයට ලක් කිරීමටයි නියමිත ඇත්තේ. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 55,288ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 4,27,254ක් ලෙසයි. වෛද්‍ය නිර්දේශයකින් තොරව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධ ගැනීම කොවිඩ් මරණවලට හේතුවක් බව අධිකරණ විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා මහතා පවසනවා. එබැවින් වෛද්‍ය උපදෙස් වලින් තොරව රෝගය සඳහා ප්‍රතිකාර ලබා නොගත යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. COVID-19 වෛරසය ආසාදනය වී මුල් දිනවල කිසිදු සංකූලතාවකින් තොරව ප්‍රතිජීවක ඖෂධ සහ හෝමෝන ප්‍රතිකාර ගැනීම නිසා මරණ ඉක්මන් වූ අවස්ථා හඳුනාගෙන තිබෙන බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සහ නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා මහතා පවසනවා. ඒ මහතා සඳහන් කළේ මේ වන විට කොවිඩ් මරණ 100කට වැඩි ප්‍රමාණයක පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර තිබෙන බවයි. COVID-19 ආසාදනය වූ අයගෙන් බහුතරයක් මිය යන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වය නිසා වන අතර නියුමෝනියා තත්ත්වයට පත්වන්නේ ද්විතීයික බැක්ටීරියා ආසාදනය වීම නිසා බවත් ප්‍රතිජීවක ඖෂධ ලබා දෙන්නේ එම අවස්ථාවේ වන හේයින් ඊට පෙර වෛද්‍ය උපදෙසකින් තොරව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධ හෝ හෝමෝන ප්‍රතිකාර ලබා ගැනීම නිසා නියුමෝනියා තත්ත්වයේදී වඩා ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ ලබා දීමට සිදුවන බවද ඔහු සඳහන් කළා. අනවශ්‍ය ආකාරයේ බෙහෙත් ශරීරගත වුණාම ඉස්සෙල්ලාම මේක බලපාන්නේ අක්මාවට. මොකද අක්මාව තමයි අපේ ඇඟට ශරීරගත වෙන විස ඇඟෙන් අයින් කරන්න තියෙන අවයවය. කොට අක්මාවට මේ බේත් අනවශ්‍ය මාත්‍රා වලින් අනවශ්‍ය වේලාවට අනවශ්‍ය කාලයක් දීර්ඝ කාලයක් ලබා දුන්නොත් එහෙම ඒක අක්මාවේ සෛල වලට බලපාලා අක්මාවේ සෛල මැරෙන්න පුළුවන්. එහෙම සිදු වූ මරණ වල අපි පශ්චාත් මරණ පරීක්ෂණ කරලා තියෙනවා කොවිඩ් ආසාදනය වූ පුද්ගලයන්ගේ. එසේ සිදු වූ මාතෘ මරණ පවා අපි පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කරලා තියෙනවා. ඒ වගේම මේක බහුවිධ ඉන්ද්‍රයන්ට බලපාන්න පුළුවන්. වකුගඩු වලට අපගේ මහ ජනතාව මේ වෛරසයට අනිවාර්යෙන් බිය විය යුතුයි. නමුත් අනිසි බිය නිසා තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට කියලා විද්‍ය උපදෙස් වලින් පරිබාහිරව මසීකක තියෙන යම්කිසි කොවිඩ් වෛරසයට ලබා දිය හැකි ප්‍රතිකාර කියලා තියෙන පැකට් වල තියෙන බේත් පානය කරලා කිසිදු වෛද්‍ය නිර්දේශයකින් තොරව ඒ නිසා ඇති වූ සංකූලතා ඇති වූ පුද්ගලයන් මම හිතන්නේ කොවිඩ් වෛරසය ආසාදන වූ පුද්ගලයන්ට වඩා වැඩි. ඒක නිසා අපි මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්න ඕනේ වෛද්‍ය උපදෙස් වලින් තොරව කිසිදු සංකූලතාවයක් නැති අය අනවශ්‍ය ප්‍රතිකාර ලබා නොගත යුතුයි. අමරිකාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතින්ගේ ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව එරට සෞඛ්‍ය අංශය පෙන්වා දෙනවා.
ඇමරිකාවේ රෝහල් පද්ධතියට තරාගත නොහැකි මට්ටමින් කොවිඩ් ආසාදිතයින් රෝහල් ගතවීම හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයක් පැන නැගී තිබෙනවා. ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමත් සමග රට ළමයින් රෝගාතුරවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගත වූ දිනේ ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් ඇමරිකාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,42,059ක්. එමෙන්ම රට මාධ්‍ය වාර්තා කළේ එරටින් ගත වූ දිනේ නව කොවිඩ් මරණ 1934ක් වාර්තා වී ඇති බවයි. මේ අතර ඉන්දියාවේ කාශ්මීරයේ වයස අවුරුදු 18ට අඩු ළමයින්ගෙන් 78%කගේ ශරීරවල කොවිඩ් ප්‍රතිදේහ වර්ධනය වී ඇති බව රට සෞඛ්‍ය අංශ සිදු කළ නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා. ජුලි මාසය තුළ සමස්ත කාශ්මීරයේම ආවරණය වන පරිදි සිදු කළ වෛද්‍ය සමීක්ෂණයකින් මේ බව හෙළි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම කාශ්මීරයේ ගර්භණී මව්වරුන්ගෙන් 64%කගේ සිරුරු තුළ කොවිඩ් ප්‍රතිදේහ පවතින බව එහිදී අනාවරණය වී තිබෙනවා. පාසල් වසා දමා ළමයින් සමාජයට පැමිණීම අවමව තිබියදී සහ 18ට අඩු ළමයින් එන්නත් කරණයට ලක් නොකර තිබියදී මෙලෙස ප්‍රතිදේහ වර්ධනය වීම සුවිශේෂී තත්වයක් බවයි කාශ්මීර සෞඛ්‍ය අංශ සඳහන් කළේ. මේ අතර ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ සිදු කෙරෙන කොවිඩ් මර්ධන එන්නත් කරන ඉලක්ක සම්පූර්ණ කිරීම හේතුවෙන් පනවා ඇති සංචරණ සීමාවන් ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා. එම ප්‍රාන්තයේ කොවිඩ් මර්ධන එන්නත් පළමු මාත්‍රාව ලබා දීමේ ඉලක්කය 70%ක් දක්වා සම්පූර්ණ කර ඇති අතර දෛනිකව වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයින්ගේ පහළ යාමක්ද පෙන්නුම් කරන බවයි රට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. ඒ අනුව ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට පැන වූ සංචරණ සීමාවන් ලිහිල් කිරීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් එරට නව කොවිඩ් ව්‍යාප්තියේ ආරම්භය සිදු වූ සිඩ්නි ප්‍රාන්තයට මෙන්ම කැන්බරා අගනගරයට පනවා තිබූ සංචරණ සීමාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි එරට රජය විසින් නිවේදනය කළේ. දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ පහළ යාමක් පෙන්නුම් කළද ඒ පිළිබඳ තවදුරටත් සලකා බැලීමට සිදුවීම හේතුවෙන් සිඩ්නි නගරයට පනවා ඇති සංචරණ සීමාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද එරට බලධාරීන් සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ නවාධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා අද සියදුරේ වැඩභාර ගත්තා. ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වන අධිපතිවරයා ලෙස පත් කරනු අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් සිය පත්වීමේ ලිපිය බාරගත්තා. ප්‍රවීණ වරලත් ගණකාධිකාරිවරයෙකු වනේ මහතා මීට පෙර අමාත්‍යංශ ලේකම්වරයෙකු මෙන්ම වසර 9කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති ධූරයේද හොබවා තිබෙනවා. ඒ අනුව නව මහ බැංකු අධිපතිවරයා අද සිය ධූරයේ වැඩබාර ගැනීම සිදු වුණා. දෙදස් හයේදී එනකොටත් රටේ ආර්ථිකය යම් දුර්වල මට්ටමක තිබුණා. අද එනකොට රුපියලේ අගය පිරිහිලා තිබෙනවා. විශේෂයෙන්ම ලොක්ඩවුන් එක හරහා කොවිඩ් වසංගතය නිසා අද විරැක්කියාව වැඩි වෙලා තිබෙනවා. දිලුඳුකමත් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට අභියෝග තියෙනවා. මෙතනට ආවට පස්සේ අපේ ප්‍රමුඛත්වයක් අපි දෙන්නට බලාපොරොත්තු වෙනවා. විදේශ ණය ක්‍රමක්‍රමයෙන් අඩු කර ගැනීමට ඒත් එක්කම ණය නොවන මුදල් රටට ගලා එන්නට අපි වාතාවරණය සකස් කරන්නටත් අවශ්‍යයි. මේ සියලුම දේවල් විශාල අභියෝගයක් හැටියට මම හිතන්නේ බොහෝ දෙනෙක් දකීවි. ඒක හරි. ඒ නිසා එවැනි අභියෝගයක් ඉදිරියේ අපි කොහොමද එය සාක්ෂාත් කරගන්නේ කියන එක අපිට දැන් තියෙන ගැටලු. ප්‍රශ්නය තේරුම් ගන්නට අවශ්‍යයි. ඒකත් එක්කම ඒකට විසඳුම හොයන්නට තියෙනවා. විසඳුම් සෙවීමේ වගකීමක් මහ බැංකුවට තිබෙනවා. ඔබට මතකද වැඩිම ජාත්‍යන්තර සිනමා සමාන ප්‍රමාණයක් මව්බිමට උරුම කර දුන් චිත්‍රපටය. ඒ සිනමා රසවින්දනය අපි ඔබට ගෙනෙනවා ළඟදීම. භාගයකට එකතු වෙන්න ඕනේ තවත් කාලක් නෙවෙයි. භාගයක්. එතකොට තමයි ඒක සම්පූර්ණ වෙන්නේ. මේ විෂම භාගයේ කතාව. දැන් මෙතන භාග කීයද? භාග 2යි. දැන් අපි භාග ගණන් පියවර කීපයක් කරලා ඉවරයි. මිය යන්න වෙරදරන අතුයිපල් දළුලන්න වහින්න වැස්සක්. වහින්න වැස්සක් වහින්න වහින්න වැස්සක් වහින්න වැස්සක් වහින්න වැස්සක් වහින්න වැස්සක් අලුත් වැස්සක්. ගුරුසිත නොරිදන දරු පරපුරක් සේම දරුසිත නොරිදන ගුරු පරපුරක්. නිදහස් කරන්න පුළුවන්. කැලේට ගණන් ඉගෙන ගන්න ඕනේ නැහැ. ඔබ සින්දු කීකීම හිටපන්. ඊට පන්තියේදී දින ගන්න විතරක්
හදන්න කියලා දෙනවා. මේ තමයි ලංකාවේ වැඩිම අන්තර්ජාතික සම්මාන දිනු ලංකාවේ ප්‍රථම සමාජ සත්කාරක චිත්‍රපටය. සින්දු කීක වෙන්න පා. තෝ දාන්න ඕන 4 පන්තියට නෙමෙයි 3 පන්තියට. බලන්න. උඹලා ඉන්නේ කීවෙනි පන්තියද? පහේ පන්තියේ. එහෙනම් ඉතින් ආවල් එකට 14 පන්තියට දාන්නේ. ශ්‍රද්ධා මාධ්‍යජාලය නිෂ්පාදනය කළ ලලිත් රත්නායක අභිමංගල සිනමා නිර්මාණය විෂම භාග. ශ්‍රද්ධා රූපවාහිනී 9 වන සංවත්සරය වෙනුවෙන් ඔබට පිදෙන තිලිනය. වෙනදාටත් වඩා තනිකම දැනේ මට. කිසිම ආත්මික ගෑණියෙක් වෙලා නම් ඉපදින්න එපා පුතේ උඹලා. මතක තියාගන්න දවස සැප්තැම්බර් 18. වෙලාව රාත්‍රී 8. එකතු වෙන්න ඔබත් අර්ථාන්විත සිනමා වින්දනයකට ශ්‍රද්ධා TV YouTube නාලිකාව ඔස්සේ. ශ්‍රී ලාංකික තරුණයින් දහසකට ජපානයේ කෘෂිකර්මාන්තය ආශ්‍රිත රැකියා අවස්ථා ලබා දීමට ජපාන රජය එකඟ වී තිබෙනවා. ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට නියමිත බවයි ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතා අප සමග ප්‍රකාශ කළේ. වර්තමානයේ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ජපාන් ප්‍රාන්ත 5ක පමණ කෘෂිකාර්මය ටෙක්නිකල් ඉන්ටර්න් ට්‍රේනී කෘෂිකාර්මික සිසුන් පිළිබඳව සාකච්ඡා කරගෙන යනවා. අපි හිතනවා ඒ සාකච්ඡා වලින් අපිට ගිවිසුම් මේ ප්‍රාන්ත සමග වෙන වෙනම ගිවිසුම් අත්සන් කරගන්න හැකි වුණොත් අපිට ටෙක්නිකල් ඉන්ටර්න්ස්ලා කෘෂිකාර්මික අංශයෙන් එන අවුරුද්දේ අන්තිම වෙනකොට 1000ක් පමණ ලංකාවෙන් මේ ජපානයට ගේන්න පුළුවන් වෙයි කියලා. ඒ වෙනුවෙන් අපිට අත්‍යවශ්‍යයි අවුරුදු 23න් පහළ බැඳපු නැති අපේ තරුණියන්ට කෘෂිකාර්මය ගැන ප්‍රායෝගික දැනුමකුත් ජපානය භාෂාව ගැන දැනුමකුත් තිබිය යුතුයි. ඒ වගේම ශ්‍රී ලංකා ෆොරින් බියුරෝ ඔෆ් එම්ප්ලොයිමන්ට් මගින් තමයි තෝරාගන්නේ මේ ශිෂ්‍යයන්. ඒ අයගෙන් මාස 4ක පමණ කාලයක් තුල කෝස් එකක් තියෙනවා. ඒ කෝස් එක කරලා ඒ කෝස් එක පාස් වුණාට පස්සේ මෙහි චාරිත්‍ර වාරිත්‍රත් ඒ කෝස් එකේ තියෙනවා. තමයි ඒ පුහුණුවත් සමග මෙහි ඒමට හැකි වෙයි. ඉතින් ඒ ප්‍රාන්තවල අවුරුදු 3ක් පමණ වැඩ කරාට පස්සේ ආපහු අවුරුදු 5ක පමණ වීසා එකක් ස්කිල් සර්විස් එක යටතේ වැඩි වැටුපක් සමග ලැබීමට පුළුවන්. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සිය ධුරයෙන් ඉල්ලා සිටී තිබෙනවා. පසුගියදා වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන් තුලදී රාජ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කරන ලදයයි සැලකෙන සිදුවීම් සම්බන්ධයෙන් වගකීම බාර ගනිමින් සිය ධුරයෙන් ඉල්ලා ස්වන බවට ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති බවත් අදාළ ලිපිය ජනාධිපතිවරයා විසින් බාරගෙන ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යාංශය පවසනවා. සතොස මගින් එක් පුද්ගලයෙකුට ලබා දෙන සීනි ප්‍රමාණය කිලෝග්‍රෑම් 5ක් දක්වා වැඩි කර තිබෙනවා. සමූපකාර තොග සංස්ථාවේ සභාපති විශ්‍රාමික රිය අද්මිරාල් ආනන්ද පීරිස් මහතා සඳහන් කළේ මේ දක්වා එක් පුද්ගලයෙකු හට ලබා දුන්නේ සීනි කිලෝග්‍රෑම් 3ක් පමණක් බවයි. මේ අතර අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් සෙනරත් නිවුන්හැල්ල මහතා සඳහන් කළේ අවශ්‍ය තරම් සීනි තොග දිවයින පුරා බෙදා හැර ඇති බවයි. මෙරට පාරිභෝගිකයන්ට අවශ්‍ය සීනි තොග ප්‍රමාණවත් තරම් පවතින බවද කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළා. පසුගියදා ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත් කිරීම ලබන මාසයේදී ආරම්භ කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළා. එහි සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළේ නෞකාවේ සුළු වශයෙන් තවදුරටත් ඉන්ධන කාන්දුව සිදුවන බවයි. රසායනික ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරායට නුදුරු මුහුදේදී ගිනි ගැනීමට ලක් වුණේ පසුගිය මැයි මාස 20 වනදායි. පසුව නෞකාව ගැඹුරු මුහුද දෙසට ඇදගෙන යාමට කටයුතු කිරීමේදී නැවතුරට ජලය කාන්දු වීමෙන් නෞකාව මුහුදුබත් වුණා. මේ දිනවල වෙළඳ පොලේ පවතින ගෑස් හිඟේ හේතුවෙන් ගෑස් පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව ඇති පසුබිමක ගෑස් සිලින්ඩරවල වර්ණය වෙනස් කරමින් වෙනත් වර්ණවල ගෑස් මිලට ගැනීම සඳහා පාරිභෝගික ජනතාව උත්සාහ දරන අවස්ථා පසුගිය කාලයේ වාර්තා වුණා. නොච්චියාගම ප්‍රදේශයේදී පින්තාරු කිරීමේ ස්ථානයක කහ පැහැති ගෑස් සිලින්ඩරවල වර්ණ වෙනස් කොට වෙළඳ පොළට නිකුත් කරන ස්ථානයක් වාර්තා වුණා.
දිමුලාගල දළුකාන ගම්මානයේ ආදිවාසී කාන්තා නායක කේ ලිසිනෝනා මහත්මිය අද උදෑසන මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා. ඇය ඉල්ලා සිටින්නේ එම ගම්මානය ආශ්‍රිතව නීති විරෝධී මත්පැන් ජාවාරම ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන බැවින් මෙම නීති විරෝධී මත්පැන් ජාවාරම නතර කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරන ලෙසයි. මේ හේතුවෙන් ප්‍රදේශයේ පවුල් රැසකම ජීවිතය දැඩි ආරවුල් සහගත තත්වයකට පත්ව ඇති බවද ඇය පෙන්වා දී තිබෙනවා. අලිමිනිස් ගැටුම් අපි මේ කියන්නේ ඒ ගැන නෙවෙයි. අලිමිනිස් ගැටුම් අලිමිනිස් මිතුරුකමක් කරගත් පිරිසක් ගැන. අලිමිනිස් ගැටුම් විවිධ තැන්හි උග්‍ර වෙද්දී තවමත් අපේ රටේ නම් අලිමිනිස් ගැටුමට විවිධ පිළියම් සොයනවා. අපි මේ කියන්නේ අපේ රටේ අලිමිනිස් ගැටලුව ගැන නෙවෙයි. චීනයේ මේ ගැටලුව නිරාකරණය කරන්න සිදු කරන අපූරු ක්‍රියාදාමයක් ගැන. චීනයේ නිරත දිග ප්‍රදේශවලට අලි රංචු නිතර එනවා. මිනිස් ජනාවාස භෝගවකාව මේ හැමදේටම වනාලින්ගෙන් තර්ජන. චීනයේ මේ ගැටලුවට විසඳුමක් ලෙස නව ක්‍රමවේදයක් ගෙනෙනවා. ඔවුන් ගම්වාසීන් වගේම මේ වනාලීන් බේරා ගැනීම වෙනුවෙනුත් නිර්මාණය කරලා තියෙනවා පෙර දැනුම් දීමේ අනතුරු ඇඟවීමේ සංඥා. මෙය නිර්මාණය වෙන්නේ කැමරා පද්ධති, ඩ්‍රෝන කැමරා, ගුවන් විදුලි උපකරණ සහ මිනිසුන්ගෙන්. රේඩියෝ තරංග මගින් පෙර දැනුම් දීමේ අනතුරු ඇඟවීම් යොදා තිබෙනවා. ඉතින් වනාලි පැමිණි විට ඒ තරංග ඔස්සේ සංඥා නාදයක් නිකුත් වෙනවා. ඒ සමග එක් නිලධාරියෙකුගේ ජංගම දුරකථනයට අදාළ තොරතුරු සම්ප්‍රේෂණයක් සිදුවෙනවා. පද්ධතිය කැමරා මගින් අලි හැසිරෙන ස්ථානය සහ වෙලාව සමග ඡායාරූපයක් ජංගම දුරකථන යෙදීමට ලැබෙනවා. ඒවායේ තිරයේ ඡායාරූපයක් ගෙන ගම්වාසීන් සිටින සමාජ ජාලා සමූහයකට එය ඇතුළත් කරනවා. වනාලියම් ප්‍රදේශයකට ඇතුල් වූ වහාම මේ ක්‍රියාදාමයේ නිරත නිලධාරීන් ඒ පිළිබඳව ගමෙහි ප්‍රධාන පුද්ගලයෙකුට සහ වන සංරක්ෂණ නිලධාරීන්ට දැනුවත් කරන්නත් අමතක කරන්නේ නැහැ. ඒ పూర్ව ආරක්ෂාව සලසා ගන්න. මිනිස්සුන්ට සතුන්ගේ ජීවිත නැති කරන්න හරි ලේසි. ඒත් මිනිස්සු සතුන් ආරක්ෂා කරනවා. ඔවුන් ඒ ජාතික වගකීමක් ලෙස දකිනවා. මේ ක්‍රියාදාමයේ නිරත එක් නිලධාරියෙක් කියනවා. ජනාවාස වගාබිම් විනාශ කරන්න මේ අලින්ට ඉඩ ලැබෙන්නේ නැහැ. හේතුව තාක්ෂණය උපයෝගී කරගත් ක්‍රියාදාමය නිසා ආරක්ෂිත සැලසුම් ක්‍රියාත්මක කරන්න ඔවුන් කටයුතු කරන එක. අලින්ට කිසිදු තර්ජනයක් නැහැ. අලිමිනිස් ගැටුම් කියන නම මේ කතාවට සුදුසු නැහැ. මේ කතාව අවසන් වෙන්නේ අලිමිනිස් මිතුරුකමින්. අවධානය විදෙස් පුවත් වෙත. ඩෙංගු සහ වෛරස් උණ රෝගයක් පැතිර යාමෙන් ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ රෝහල් දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා. කොවිඩ් වසංගතය මැද ඩෙංගු සහ වෛරස් උණ රෝගයක් පැතිර යාමෙන් ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ රෝහල් දැඩි අර්බුදයකට පත් වී තිබෙනවා. මෑත ඉතිහාසයේ එම ප්‍රාන්තයේ මුහුණ දුන් දරුණුතම ඩෙංගු ව්‍යාප්තිය මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉන්දියාවේ ජනාකීර්ණම ප්‍රාන්තය වන්නේද උත්තර ප්‍රදේශ ප්‍රාන්තයයි. එමෙන්ම රෝහල් රෝගීන්ගෙන් පිරී ගොස් ඇති අතර ඉන් වැඩි දෙනෙක් දරුවන් බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඉන්දිය වාර්තා සඳහන් කළේ ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක කිහිපයකම ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන අතර ඩෙංගු මරණ ප්‍රමාණයද 100 ඉක්මවා වාර්තා වන බවයි. ඒ අනුව පවතින වාතාවරණ තුළ බොහෝ දිස්ත්‍රික්කවල රෝහල් උණ රෝගීන් වෙනුවෙන් විශේෂ වාට්ටුද ස්ථාපනය කර තිබෙනවා. ඩෙංගු දෙවන වරට වැළඳීමෙන් දරුවන් මරණයට පත්වීමට ඇති හැකියාව වැඩිහිටියන්ට වඩා 5 ගුණයකින් වැඩි බවද විදෙස් විශේෂඥයින් පෙන්වා දෙනවා. එමෙන්ම දරුණු ලෙස රුධිර වාහනයට ලක්වන සහ ඉන්ද්‍රියන්ට හානි වූ ඩෙංගු රෝගීන් මිලියන 100ක් පමණ සෑම වසරකදීම ලෝ පුරා රටවල් වලින් හඳුනාගෙන තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ කොවිඩ් සහ ඩෙංගු යන වසංගත දෙකේම බලපෑම රටකට ව්‍යසනකාරී ලෙස බලපෑ හැකි බවයි. මිලියන 200කට වැඩි ජනගහනයක් සිටින උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ සෞඛ්‍ය පුරුදු පහළ මට්ටමක පවතින අතර දරුවන් තුළ ඉහළ මන්ද පෝෂණ තත්ත්වයක් දැකිය හැකි බවයි ඉන්දිය සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. සෑම වසරකදීම මෝසම් කාලයෙන් පසු හඳුනා නොගත් උණක් හේතුවෙන් මරණ වාර්තා වීම එහි බහුල ලෙස දැකිය හැකි බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර එංගලන්තයේ චීන තානාපතිට එංගලන්ත පාර්ලිමේන්තුවට පැමිණීම තහනම් කර තිබෙනවා. උත්සවයක් සඳහා ඊයේ පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව සිටි චීන තානාපති සෙන් සෙගුවාට මෙලෙස තහනමක් පනවා ඇත්තේ මානව හිමිකම් සම්බන්ධයෙන් ගැටලුවක් මුල් කරගනිමින්. කෙසේ වෙතත් මේ පහත් ක්‍රියාවක් ලෙසත් එය දෙරට අතර සමඳතාවන්ට බාධාවක් බවත් චීනය ප්‍රකාශ කළා. එමෙන්ම මීට පෙර චීනය විසින් එංගලන්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 5 දෙනෙකුටද මෙවැනි තහනමක් පනවා තිබූ බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට සැප්තැම්බර් මස 16 වනදා ඕසෝන් ස්තරය සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර දිනය සැප්තැම්බර් මස 16 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. ඒ 1987 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මගිනුයි නම් කර ඇත්තේ. මෙක්සිකෝවේ ජාතික නිදහස් දිනය සැප්තැම්බර් මස 16 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. තැපැල් කාර්යාල ඉතිරි කිරීමේ බැංකු පනත මගින් බ්‍රිතාන්‍ය තැපැල් කාර්යාල ඉතිරි කිරීම බැංකුව විවෘත කර ඇත්තේ 1861 සැප්තැම්බර් මස 16 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.